ආයිබෝවන් iTree Education channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ සංඛ්‍යා පද්ධති පාඩමේ 7 වන කොටස පිළිබඳවයි. අපි මේකදී සාකච්ඡා කරන්නේ ඉපිරින ලක්ෂීය සංඛ්‍යා. එහෙම නැත්නම් floating point numbers කියන කොටස සම්බන්ධයෙන්. ඉතින් අපිට ගැටලුවක් ඇති වෙනවා මුලින්ම මොකද්ද මේ ඉපිරින සංඛ්‍යා? මොකටද මේක ඕනේ කරන්නේ කියන එක. ඇත්තෙන්ම අපි පරිගණක අභ්‍යන්තර ගැන සලකා බැලුවොත් පරිගණකයේ සියලු සංඛ්‍යා තැන්පත් කරන්නේ මේ ඉපිරින ලක්ෂීය සංඛ්‍යා කියන පදනම. එහෙම නැත්නම් floating point කියන නම්බර් ක්‍රමය පාවිච්චි කළා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ සංඛ්‍යා රටාව සම්බන්ධයෙන් ඉතා හොඳ ඉගෙන ගන්නට ඕනේ. විශේෂයෙන් උසස් පෙළ සිසුන්ටත් උපාධි සහ ඩිප්ලෝමා සඳහා පරිගණක විද්‍යාව ඉගෙන ගන්න සිසුන්ටත් මේ කොටස ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ පාඩමේදී උගන්වන්න උත්සාහ කරනවා තමන් කොහොමද සාමාන්‍ය සංඛ්‍යාවක් ඉපිරින ලක්ෂීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. ඒක නිසා මේ පාඩම හොඳින් බලන්න අපිට මේකෙන් ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් වෙයි. හොඳයි. මුලින්ම අපි සලකා බලමු සංඛ්‍යා නිරූපණ ආකාරය. අපිට සංඛ්‍යා නිරූපණය කරන්න ප්‍රධාන ආකාර දෙකකට. පළවෙනි එක අපි කියනවා නියත ලක්ෂීය නිරූපණ ආකාරය කියලා. අපි කියනවා fixed point representation. දෙවෙනි එක අපි කියනවා ඉපිරින ලක්ෂීය නිරූපණය කියලා. floating point representation කියලා. එහෙනම් අපිට සංඛ්‍යාව නිරූපණය කරන්න ක්‍රම දෙකකට. එකක් අපි කියනවා නියත ලක්ෂීය නිරූපණය, අන්තික අපි කියනවා ඉපිරින ලක්ෂීය නිරූපණය කියලා. හොඳයි. අපි කතා කරමු සංඛ්‍යා නිරූපණය කරන මේ නියත ලක්ෂීය ක්‍රමය. මේකෙදි අපි කියනවා දශමතිත හැමතිස්සෙම තියෙන්නේ යම් නිශ්චිත ස්ථානයක. දශමතිත හැමතිස්සෙම එක නිශ්චිත ස්ථානයක තියෙනවා. ඒ වගේම මේ නියත ලක්ෂීය සංඛ්‍යා හසුරවන්න සංකීර්ණ පරිගණක දෘඩාංග හරි මෘදුකාංග හරි අවශ්‍ය කරන්නේ නැහැ. හැබැයි මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි අපිට මේ ක්‍රමය තුලදී විශාල සංඛ්‍යා සහ කුඩා සංඛ්‍යා හසුරවන්න සහ නිරූපණය කරන්න අමාරුයි. ඒ නිසා මේ අඩුපාඩු වළක්වන්න හඳුන්වා දීලා තියෙනවා ඉපිරින ලක්ෂීය සංඛ්‍යා ක්‍රමය. මේකෙදි දශමතිත එක නිශ්චිත ස්ථානයක පිටන්නේ නැහැ. ඒක හැමසෙම එහාට මෙහාට ගමන් කරනවා. මේක පාවිච්චි කළා ඉපිරින ලක්ෂීය සංඛ්‍යා පාවිච්චිලා අපිට ඉතාමත් පහසුවෙන් විශාල සහ කුඩා සංඛ්‍යා හසුරවන්නත් නිරූපණය කරන්නත් පුළුවන්. ඒ නිසා පරිගණක අභ්‍යන්තර ගැන කතා කරොත් පරිගණක අභ්‍යන්තරයේ සියලුම සංඛ්‍යා තැන්පත් කරන්නේ මේ ඉපිරින ලක්ෂීය ක්‍රමය අනුගමනය කළා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ සංඛ්‍යා රටාව ගැන වඩා හොඳින් අවබෝධ කරගන්න. පොඩ්ඩක් අපි පොඩි ගණන් ටිකක් හදලා බලමු. මේකේ උත්තරේ හදන්න. අපිට දැන් මේ ගාන හදද්දී පුළුවන් මේ දශමත නැතුව මේ ගාන හදන්න. මේ විදිහට. උත්තරේ සමානයි. ලොකු වෙනසක් නැහැ. මේක දිහා බලන්න. දැන් මෙතනදී අපි ලියද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මේකතුව ගණිද්දී. මේ දශමත අයින් කරලා ලිව්වොත් 17.3 කියන එක අපි ලියද්දී අකට බිඳු දෙකක් එකතු කරනවා. මොකද අපි දශමතිත තියෙන්නේ එක නිශ්චිත තැනක. දශමතිත නිශ්චිතව තියෙන නිසා අපි මේක සමපාත කරගන්න අපිට බිඳු එකතු කරන්න සිද්ධ වෙනවා. දැන් පැහැදිලිනේ? හොඳයි අපි තව ගණනක් බලමු. අපිට මේ ක්‍රමයේම අනුගමන දෙකේ පාදයක්. ද්විමේය සංඛ්‍යාවලදී අපිට මේකම කරපුවා මෙන්න මේ විදිහට. එකතු කරා අපි ද්විමේය සංඛ්‍යා එකතු කරා. දශමේය සංඛ්‍යාවල දශමිත අයින් කරලා එකතු කරනවා. අපි ඒකම කරනවා ද්විමේය සංඛ්‍යාවලදී. හැබැයි එතනතර දශමතිතෙන් පස්සේ දෙන බිංදු ගාන ගැන අපිට දැනගන්න ඕනේ. මේකද මොකක්ද අපිට අපහසුව? ඒ අපහසුව තමයි අපි අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ දශමතිත කොතනද තිබුණේ කියලා. පේනවනේ? එනිසා අපි අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ දශමතිත කොහෙද තියෙන්නේ කියලා. ඒක තමයි මේ ගණිත කර්මයේ තියෙන ගැටලුව. එහෙනම් නියත සංඛ්‍යාවලදී අපි දශමතිත නිශ්චිත තැනක තියෙන නිසා අපි හැමසම අවබෝධයෙන් ඉන්න ඕනේ කොතනද දශමතිත තියෙන්නේ කියලා. මේ ක්‍රමය අපි ඉස්සරහට පාවිච්චි කරනවා ඉපිරින ලක්ෂීය සංඛ්‍යා. මේ සංඛ්‍යාවලදී අපි කතා කරන මේ දශමීය සංඛ්‍යාවලදී මේ ගැටලුව අපිට විසඳ ගන්න පුළුවන් විද්‍යාත්මක අංකණය. අපි කියන scientific notation පාවිච්චි කරලා මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. විද්‍යාත්මක අංකණයේදී scientific notation මොකද වෙන්නේ? මේකදී අපි කරන්නේ මොකද්ද? හැමතිස්සෙම මේ සංඛ්‍යාව සරල කරගන්නවා. මේව සරල කරාට පස්සේ මේ සංඛ්‍යාව දශමතිතර වම් පැත්තෙන් තියෙන පුළුවන් එක ඉලක්කමක් විතරයි. විද්‍යාත්මක අංකණයේදී හැමතිස්සෙම දශමතිතර වම් පැත්තෙන් තියෙන්නේ එක සංඛ්‍යාවක් විතරයි. අපි මේක කියනවා normalize කරනවා කියලා. නැත්නම් ප්‍රමත කරලා ලක් කරනවා කියලා. ඉතින් මෙන්න මෙහෙම ප්‍රමත කරලා ලක් කරලා පෙන්නනට අපි කියනවා ඉපිරින ලක්ෂීය නිරූපණය කියලා. මොකද අපි දශමතිත අපිට අවශ්‍ය කරන විදිහට එහෙට මෙහෙට තල්ලු කරගන්නවා. ඒ නිසා මෙතනදී දශමතිත නිශ්චිතනක තියෙන්නේ අපි දශමතිත අවශ්‍ය කරන විදිහට දකුණු පැත්තට හෝ වම් පැත්තට එහා මෙහා කරගන්නවා. ඉතින් අපි මේ කතා කරන ඉපිරින ලක්ෂීය සංඛ්‍යා ගැන කතා කරොත් මේ සංඛ්‍යා නිරූපණය කරන්න පාවිච්චි කරනවා මෙන්න මේ ආකෘතිය. m වැඩි කිරීම r වල e බලය. එහෙම නැත්නම් මේක අපි ලියනවා
S වැඩි කිරීම B වල E බලය කියලා. මේකේ M කියලා කියන්නේ අපි කියනවා මැන්ටිස්සා කියන එක. අපි සිංහලෙන් කියනවා දශමාංශය කියලා. S කියන්නේ significant සාර්ථාංකය කියලා කියනවා. R නැත්නම් B කියන්නේ බේස් එක පාදය, E කියන්නේ එක්ස්පොනන්ට් ඝාතය. ඒ නිසා මේ සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමවල අපි ලියනවා M වැඩි කිරීම RE බලය. එතකොට M කියන්නේ මැන්ටිස්සා, R කියන්නේ රැඩික්ස්, E කියන්නේ එක්ස්පොනන්ට්. M මැන්ටිස්සා දශමාංශය, R රැඩික්ස් පාදය, E එක්ස්පොනන්ට් ඝාතය. අපි බලමු සංඛ්‍යාවක් අරගෙන. මේ දැන් සංඛ්‍යාව තියෙන්නේ විද්‍යාත්මක අංකණයේ විදිහට. scientific notation එකේ. so මේකේ අපි මුලින්ම ලියලා තියෙන අංකය. ඒකට අපි කියනවා මැන්ටිස්සා. මේ තියෙන්නේ රැඩික්ස් එක. මේ තියෙන්නේ එක්ස්පොනන්ට් එක. එහෙනම් අපි මේ සංඛ්‍යාව ගත්තොත් අපිට දැන් පුළුවන් මේ සංඛ්‍යා normalize කරලා බලන්න. බලන්න මුල්ම සංඛ්‍යාව. අපි කරන්නේ මොකද්ද? මේකේ දශමතිත අරන් යනවා එක ස්ථානයක් වෙන්න. නැත්නම් අපි කොච්චර කරකට ගේන්නවද දශමතිත? බලන්න කොච්චර අපි ගේනවද කියලා. අයි මේක දශමතිත මූව් කරා වම් පැත්තට. එහෙනම් වම් පැත්තට අපි මූව් කරා කියලා කියන්නේ අනුද හම්බ වෙන්නේ ධනාගයක් අපේ 10 බලයෙන්. එහෙනම් අපි මොකද්ද? මෙන්න මේක තමයි ලැබෙන්නේ. ඊළඟ සංඛ්‍යාව බලන්න. මේක දශමතිතත් එක්ක අපි මොකද කරන්නේ? මේක අරන් යනවා දකුණු පැත්තට. දකුණු පැත්තට අරන් යද්දී අපේ 10 බලයගේ වෙන්නේ ඍණාගයක්. මෙන්න මේ වගේ. ඊළඟගේ බලන්න. අපි දශමතිත අරන් යන්නේ වම් පැත්තට. එහෙනම් බලය ධන බලයක්. මේක බලන්න. දශමතිත අරන් යන්නේ වම් පැත්තට. බලය ධන එකක්. මේක දිහා බලන්න. අය මොකද කරන්නේ? අපි අරන් යනවා දකුණු පැත්තට. මේ විදිහට. නම් බලය ඍණ බලයක්. මතක තියාගන්න හැමතිස්සෙම විද්‍යාත්මක අංකනේදී scientific notation එකේදී අපි දශමතන වම් පැත්තෙන් තියාගන්නේ එක ඉලක්කමයි. අපිට මේ භාග පැත්ත ෆ්‍රැක්ෂනල් කොටස දශම කොටස අපිට ස්ථාන කැමති ගණනින් තියාගන්න පුළුවන් Tamanට අවශ්‍ය විදිහට. දශම ස්ථාන 2ක් හරි 3ක් හරි 4ක් හරි 5ක් හරි Tamanට කැමති ප්‍රමාණයක් කරගන්න පුළුවන්. එහෙනම් දැන් මම අන්තිම සංකල්ප පෙරලන්න. normalize කරන ප්‍රමතකයන් ලක් කරන්න විද්‍යාත්මක අංකණයට ගන්න. මෙන්න අපි ගත්තා. පේනවනේ? එහෙනම් අපිට මේ දැනුමත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපි කතා කරන මේ ද්විමේය සංකල්පෙ මොකද වෙන්නේ? ද්විමේය සංකල්ප මේ ප්‍රමිතිය පාවිච්චි කරොත් M වැඩි කිරීම RE බලය කියලා. ඔයාලා දන්නවා හැමසෙම බලය අපි ලියන E කියලා R රැඩික්ස් එක පාදය. පාදය මොකද වෙන්නේ? පාදය හැමසෙම 2යි. ඔන්න බලන්න. අපි normalize කරා. ඔන්න දැන් normalize කරපුවා වගේ. අපි ඊළඟට normalize කරමු. ප්‍රමතකරණ ලක් කරමු. එන අපිට ආවේ ඍණ බලය. ඊළඟ අපි ස්ථාන කීයක් තල්ලු කරනවද? වම් පැත්තට 2යි. එහෙනම් ධන අගයක් එන්නේ. අපි මේකත් හරවමු. normalize කරමුනේ ප්‍රමතකරණ ලක් කරමු. તો යන්නේ මේක දකුණු පැත්තට. ඒක අපිට එන්නේ ඍණ බලයක්. වෙනවනේ වෙන ඍණ බලයක් අපිට එනවා. එහෙනම් අපි දැන් මේ ටික normalize කරනවා. අපිට මේකේදී සටහන් කරන වැදගත් එක තමයි අපි හැමසෙම මේ කතා කරන පාදය රැඩිස් එක මේක 2යි. මොකද අපි මේ සංඛ්‍යා පාද දෙකේ පාද නිසා අපිට හැමසෙමනේ රැඩිස් එක 2යි. ඒ නිසා මේ ද්විමේය සංඛ්‍යාවලදී රැඩික්ස් එක පාදය 2 නිසා අපිට මේක තැම්පත් කරන්න අවශ්‍ය නැහැ. පරිගණක අපි කියන්න ඕනේ මේ සංඛ්‍යාව තියෙන්නේ දෙකේ පාදෙන් කියලා. මොකද අනිවාර්යයෙන් මේක තැම්පත් වෙන්නේ දෙකේ පාදෙන්. ඒ නිසා අපිට දෙක තැම්පත් කරන්න මේක විශාල ඉතිරියක් පරිගණක පැත්තේ. මොකද අපිට ඉලක්කමක් තැම්පත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් ලකුණ ධන හොරින කතාව. ඕගොල්ලෝ දන්නවද මේ වෙනකොට අපි ලකුණ වශයෙන් පාවිච්චි කරන්නේ MSB එක. most significant bit. උපරි වෙසෙසි බිටුව. පළවෙනිම බිටුව. පළවෙනිම ඉලක්කම. ඒතර ඒක අපි මොකද කරන්නේ? තැම්පත් කිරීම අනිවාර්යෙන් කරන්න ඕන. ඔය දැන්ටම දන්නවා ධන සංඛ්‍යාවක් නම් මේක පළවෙනි බිටුව MSB එක 0යි, ඍණ සංඛ්‍යාවක් නම් MSB එක 1යි. මේක තැම්පත් කරන්න ඕන. ඒක නිසා අපි පරිගණකයේ මේ අගය තැම්පත් කරන පිළිවෙල ආකෘතිය තමයි මුලින්ම ලකුණ sin එක තැම්පත් කරනවා. ඊට පස්සේ එක්ස්පොනන්ට් එක ඝාතය තැම්පත් කරනවා. ඊට පස්සේ දශමාංශය මැන්ටිස් එක තැම්පත් කරනවා. අපි සංඛ්‍යා තැම්පත් කරද්දී මොකද කරන්නේ? sin එකට අපි බිට් එකක් වෙන් කරනවා. ඝාතයට එක්ස්පොනන්ට් එකට යම් කිසි බිටු ගණනක් වෙන් කරනවා.
මැන්ටිස් එකට යම්කිසි බිටු ගාණක් අපි වෙන් කර ගන්නවා. so මේක තමයි අපි සාමාන්‍යයෙන් මේ අපි කතා කරන මේ ඉපිලන ලක්ෂ්‍ය සංඛ්‍යා තැන්පත් කරන පාවිච්චි කරන ආකෘතිය වෙන්නේ. හොඳයි. මේ බලන්න. ලකුණ. ඒක බිඳුව හරි එක හරි වෙන්න පුළුවන්. පොසිටිව් නම් බිඳුව දානවා, නෙගටිව් නම් එක දානවා. ඝාතය එක්ස්පොනන්ට් එක. අපි මේක තැන්පත් කරන විශේෂ ආකාරයට. අද කියනවා අගති නැත්තම් පක්ෂග්‍රාහී ආකාරයෙන් කියලා. අපි ඉංග්‍රීසි කියන්නේ බයස්ඩ් ෆෝම් කියලා. ඒක විශේෂ ආකාරයක් අපි තව ටිකක් කතා කරමු. මොකද අපි එක්ස්පොනන්ට් එක ඝාතය තැන්පත් කරන්නේ මේ බයස් ෆෝම් එකෙන් නැත්තම් අගති ආකාරයෙන්. අපි දශමාංශය අපි තැන්පත් කරද්දී විශේෂ තත්ත්වයක් තියෙනවා. මොකද අපි මේක නෝමලයිස් කරාම ප්‍රමතකරණය කරාම හැමතිස්සෙම පළල ඉලක්කම එකයි. ඒක නිසා අපිට ඒක තැන්පත් කරන්න ඕනද? තැන්පත් අවශ්‍ය කරන්නේ නැහැ. හැමතිස්සෙම සංඛ්‍යාව එක නිසා අපිට මේක තැන්පත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ප්‍රමතකරණය කළ යුතුදී පළමු ඉලක්කම සැමට එක වෙන බැවින් ඒ තැන්පත් කරන්න අවශ්‍ය නොවේ. එක වෙන බැවින්. මේක එක වෙන බැවින් එනවා මොකද පේනවා දැන් මේ සංඛ්‍යාවේ මේක එක නිසා මේක තැන්පත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපිට අයින් කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න අපේ ආකෘතිය. මුලින්ම සයින් එක ධන හෝ ඍණ ධන නම් බිඳුවයි ඍණ නම් එකයි. ඝාතය අපි දැන් මේක අගතිය ඇතුව හදා ගන්න ඕනේ. බයස් කොටට පෙරලා ගන්න ඕනේ. දශමාංශය අපි තැන්පත් කරනවා. මුල් මේක අපි ගන්නෙ නැහැ. මුල් මේක අපි ගන්න ඒක අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඒක අනිවාර්යයෙන් හැමසෙම එකයි. හොඳයි. අපි මේ කතා කරමු බයස් ෆෝම් එකනේ. අගති ආකාරය කියන්නේ මොකක්ද කියලා. අගති ආකාරය කියන්නේ අපි කියනවා මෙතනදී අපි විශේෂයෙන් හඳුන්වන බයස් වැලියු කියලා එකක්. අගති අගය කියන එක අපි මේ අපේ හදාගන්න එක්ස්පොනන්ට් එකට ඝාතයට එකතු කරනවා. එමේ එකතු කරලා තමයි අපි ඒ ඝාතය තැන්පත් කරන්නේ. ඉතින් මේක විශේෂ ආකාරයක්. අපි පොඩ්ඩක් බලමු මේ කොහොමද මේ ඉපිරල් ලක්ෂ්‍ය සංඛ්‍යා හඳුන්වා දෙන්නේ සම්මතයක් හඳුන්වා දෙනවා IEEE කියන ආයතනය. ඒගොල්ලෝ හඳුන්වා දෙනවා මූලික සම්මත දෙකක්. එකක් අපි කියනවා ඒක නියතාර්ථ කියලා. අන්තික අපි කියනවා ද්වි නියතාර්ථ කියලා. ඒක නියතාර්ථ අපි කියනවා සිංගල් පීෂන් කියලා. මේක පාවිච්චි කරනවා බයිට් 4ක් එහෙම නැත්නම් බිටු 32ක්. ද්වි නියතාර්ථ අපි කියනවා ඩබල් පීෂන් කියලා. මේක පාවිච්චි කරනවා බයිට් 8ක් එහෙම නැත්නම් බිටු 64ක්. එතකොට මේ ඒක නියතාර්ථ ක්‍රමයේදී ඒගොල්ලෝ බයස් එක වශයෙන් මේ අගති අගය වශයෙන් ගන්නෙ 127. ද්වි නියතාර්ථ වලදී අගති අගය වෙන්නේ බයස් වැලියු එක වෙන්නේ 1023. ඒ නිසා අපි ගණන් හදද්දී අපි මේ අගයන් දරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ගොඩාක් ගණන් හදන ඒක නියතාර්ථ. එහෙම නැත්නම් සිංගල් ක්වෙෂන් ක්‍රමයට අපේ බයස් වැලියු එක වෙන්නේ 127යි. ඒක මතක තියාගන්න. අපි බොහෝ විට ගණිත කර්ම සිද්ධ කරන්නේ ඒක නියතාර්ථ පාවිච්චි කරලා. ඉතින් ද්වි නියතාර්ථවලදී ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඒ ක්‍රමයේ එකම දේ බයස් වැලියු එක අගති අගය වෙන්නේ ඒක නියතාර්ථ වලදී 127යි. ද්වි නියතාර්ථ වලදී 1023යි. එච්චරයි වෙනස. අපිට මේ කරගන්න පුළුවන් වෙයි. අපි කතා කරන මේ ඉපිරල් ලක්ෂ්‍ය සංඛ්‍යා නිරූපණය කරන සම්මතය තමයි මේ IEEE 754 කියන්නේ. මේක තමයි පරිගණකයේ ඉලක්කම් තැන්පත් කරන්න පාවිච්චි කරන සම්මතය. මේකේ සම්මත දෙකක් තියෙනවා. එකක් තමයි ඒක නියතාර්ථ අපිට සිංගල් පීෂන් කියලා. මේකේ බයිට් 4ක් පාවිච්චි කරනවා. බිටු වශයෙන් ගත්තොත් 32ක් පාවිච්චි කරනවා. දෙවෙනි අපි කියනවා ද්වි නියතාර්ථ කියලා. මේකදී අපි කියනවා ඩබල් පීෂන් කියලා. එයා පාවිච්චි කරනවා බයිට් 8ක් එහෙම නැත්නම් බිටු 64ක්. ඒක නියතාර්ථ ක්‍රමයේදී ලකුණ සඳහා සයින් එක සඳහා එක බිටුවක් පාවිච්චි කරනවා. ඝාතය එක්ස්පොනන්ට් එක සඳහා බිටු 8ක් පාවිච්චි කරනවා. දශමාංශයේ පාවිච්චි කරන්නේ බිටු 23කින්. එහෙනම් ඒක නියතාර්ථවලදී ලකුණ සයින් එකට පළල බිටුව පාවිච්චි කරනවා. ඊළඟ බිටු 8 එයා පාවිච්චි කරනවා ඝාතය එහෙම නැත්නම් එක්ස්පොනන්ට් එක දක්වන්න. ඊට පස්සේ බිටු 3ක් පාවිච්චි කරනවා. ඉතින් බිටු 3 23 පාවිච්චි කරනවා. යා දශමාංශ නැත්නම් මැන්ටිස පාවිච්චි. ද්වි නියතාර්ථවලදී මොකද වෙන්නේ? පළවෙනි බිටුව සයින් බිටුව වශයෙන් පාවිච්චි කරනවා. ඊළඟ බිටු 11 පාවිච්චි කරනවා ඝාතයේ හෙවත් එක්ස්පොනන්ට් එක වශයෙන්. ඒතර මැන්ටිස් 6කට දශමාංශය පාවිච්චි කරන බිටු 52ක්. ඔන්න එහෙනම් අපි දන්නවා දැන් ඒක නියතාර්ථවලදී ලකුණට එක බිටුවයි ඝාතයට 8යි දශමාංශයට 23යි. එක බිටුවක් සයින් එකට බිටු 8ක් එක්ස්පොනන්ට් එකට බිටු 23ක් මැන්ටිස් 6කට. හොඳ අපි ඉස්සරහට යමු. අපි කරන්න යන්නේ මෙන්න මේ දශමීය සංඛ්‍යාව පරිවර්තනය කරන්න IEEE
ඒක නියතාර්ථ සිංගල් ප්‍රෙෂන් ක්‍රමයට. අය බලමු කොහොමද කරන්නේ කියලා. අය මේක පියවර වශයෙන් කියා දෙනවා. මේ පියවර අනුගමනය කළා අපිට පාසයෙන් මේක හරව ගන්න පුළුවන්. පළවෙනි පියවර. මේ සංඛ්‍යාව හරවන්න ද්විමේය පාදයට. ඉතින් ඕගලන්ට අමතක නම් දන්නේ නැත්නම් ද්විමේය පාද හරවන්න මගේ අනිත් වීඩියෝ වල තියෙනවා කොහොමද දශමයේ සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් බවට 10 පාදයෙන් 2 පාදයකට ඒවා ඉතා පැහැදිලි කරනවා ඉතා හොඳින් පැහැදිලි කරනවා කොහොමද අපි සංඛ්‍යාවක් 10 පාදයෙන් 2 පාදයකට ඉතින් ඒවා ටිකක් බලන්න. ඒතර Tamanට මේක පහසුවෙන් ඉගෙන ගන්න පෙරලොම් මේ සංඛ්‍යා දෙක නේ ද්විමේය සංඛ්‍යාව අපිට දැන් පේනවා. දෙවෙනි පියවර. අහිමේ සංඛ්‍යාව ප්‍රමතකරණය කරන්න. ඕගොල්ලෝ දන්න ප්‍රමතකරණය. දශම දිට අරන් යනවා නේ එක අගයක් දශම දිට වමින් පිහිටන විදිහ. එහෙනම් මේක ප්‍රමත කළා අපිට ලැබෙන අගය තමයි මෙන්න මේ අගය. එහෙනම් අපි දශම දිට අරන් ගියේ වම් පැත්තට. එස අපිට ලැබෙන්නේ ධන අගයක්. බලයේ වශයෙන්. හොඳයි. අපි යන් තුන්වෙනි පියවරට. දැන් අපි ඝාතය ගණන් කරන්න ඕනේ. දැන් ඝාතය අපිට ගණන් කරන්න පුළුවන් නේ එක්ස්පොනන්ට් එක අපි ගණන් කරන්නේ බයස් ෆෝම් එක අගති වගයක් වශයෙන්. අගති කීයද? 127යි. එහෙනම් අපි ගන්නේ මේක අපිට ඝාතය වශයෙන් ගන්නේ දෙකේ තුන්වෙනි බලයනේ. අපි කරන්නේ මොකද්ද? 127 මේ තුනට එකතු කරනවා. එහෙනම් එකතු කරාම දැන් අපිට එන්නේ අග 130යි. අපි මේක හරව ගන්නවා දෙකේ පාද. එහෙනම් මේක තමයි අපි පරිගණකයේ ඝාතය එක්ස්පොනන්ට් එක වශයෙන් තැන්පත් කරන්නේ. දැන් අපේ ළඟ අපිට ඝාතය හැදිලා තියෙනවා. අපි දැන් හදා ගන්නවා දශමාංශය මැන්ටිස් එක. දශමාංශය දශම කොටස. අපි හදා ගන්නවා. මෙන්න අපේ සංඛ්‍යාව ඕගොල්ලෝ දන්නවා මේකේ නේ එක අපි අමතක කරන එක ගන්නෙ නෑ. මොකද අපි දන්නවා අනිවාර්ය හැමසම මේක එකයි. මොකද දශම විතර වම් පැයෙන් තියෙන එකක් නිසා මේක අපිට තැම්පත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකත් විශේෂ වාසියක්. මොකද පරිගණකේ තවත් එක ස්ථානයක් අපිට ඉතිරි කරගන්න පුළුවන්. අපි පාදයේ තැම්පත් කරන්නේ ඒ වගේම දශමාංශයේ මැන්ටිස් එකේ මුල් අගය පළල අගය අනිවාර්යෙන් එක වෙන නිසා මේක තැම්පත් කරන්නේ නැහැ. ඒසේකට අයින් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ මැන්ටිස් එක ඝාතයේ හැමසෙම තියෙන්න ඕනේ බිටු කීයකටද? 23ක් වෙන්න. ඒ නිසා මේ තියෙන අගයට තමන් අගට බිංදු එකතු කරලා මේකේ ප්‍රමාණය 23ක් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී පරිස්සමෙන් කරන්න ඉලක්කම් වැරදුනොත් ඉලක්කම් එහා මෙහා වුණොත් තමයි ලැබෙන උත්තරේ වර්ධිනවා. ඒ නිසා අපි මොකද කරන්නේ මේ සංඛ්‍යාවට අවශ්‍ය තරම් බිටු දාලා මේකේ සයිස් එක 23 කරගන්නවා. එහෙනම් දැන් අපිට හැදුනා ඉලක්කම් ටික අපේ ළඟ දැන් එක්ස්පොනන්ට් එක තියෙනවා මැන්ටිස් එක තියෙනවා. අපි දැන් බලනවා සයින් බිට් එක ලකුණුවත් බිටුව ලකුණ මොකක්ද කියලා. ලකුණ මේකේ ධන සංඛ්‍යා නම් බිඳුවයි ඍණ සංඛ්‍යා එකයි. අපි ඉඳලා තියෙන්නේ ඍණ සංඛ්‍යාවක්. ඒ නිසා ලකුණු බිටුව වෙන්නේ 1. එහෙනම් අපේ අගයන් ටික තියෙනවා. මේකේ ලකුණ සඳහා 1 එක්ස්පොනන්ට් එක ඝාතයේ මේ අගය මැන්ටිස් එක දශමාංශයේ මේ අගය. අපිට දැන් පෙරලා ගන්න පුළුවන් ලකුණට 1යි ඝාතයට 8යි දශමාංශයට 23යි. තව උදාහරණයක් යන් අපි. අයි මේක හරවනවා දශමයේ පාදයෙන් IEEE සිංගල් ප්‍රෙෂන් එක නියතාර්ථ ක්‍රමයට. පහසුයි මුලින්ම හරවගත්තා ද්විමේය පාදයට. දෙවෙනි පියවර ප්‍රමතකරණය normalize කරා. අපිට දැන් පේනවා ඝාතය ගණන් හදා ගන්නවා එක්ස්පොනන්ට් එක. අපි දැන් මැන්ටිස් එක ගණන් හදා ගන්නවා දශමාංශය ලබා ගන්නවා. මතක තියාගන්න දශම දෙක වම් පැත්තේ එක තියෙන එක මතක කරන එක ලියන්නේ නැහැ. මේක අනිවාර්යෙන් බිටු 23කින් පෙන්නනවා. ඒ නිසා අපි අවශ්‍ය නම් බිංදු අගට එකතු කරගන්නවා. අපේ අගයන් ටික හරියනම් මෙන්න අපේ අගයන් ටික නේද? ලකුණු පිටුව ගන්නවා සංඛ්‍යාව වරින ලකුණු පිටුව 1යි. එහෙනම් ලකුණ ඝාතය දශමාංශය සයින් එක එක්ස්පොනන්ට් එක මැන්ටිස් එක. එහෙනම් අපිට අගය එන්නේ මේ වගේ. අපි මේකත් හරවමු. මුල්ම පියවර ද්විමේය පාදයට හරවනවා. ඊළඟ පියවර normalize කරනවා. ප්‍රමතකරණ ලක් කරනවා.
හදා ගන්නවා එක්ස්පෝනන්ට් එක. දැන් මේකෙදි බලන්න අපිට ආවේ ඍණ බලයක්. මේ සාම මේක 100 විතර එකතු අපිට ලැබෙන්නේ 124. මොකද බයස් වැලියු එක අගතියගේ 127යි. අපි එකතු ගානේ ඍණ ආගය. අපිට ලැබෙන්නේ මේ ආගය. අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ බිටු 8කින්. බිටු 8කින්. එහෙනම් අපි හදා ගන්නවා දශමාංශය 96ක මේක තියෙන බිටු 23කින්. අපි හදාගත්තාගේ ලකුණු බිටුව. මේක ධන සංඛ්‍යාවක්. ඒ නිසා ලකුණු බිටුව බිඳුවයි. අපි හදාගත්ත ගණන් ටික sin එක ලකුණ එක්ස්පොනන්ට් එක ඝාතය මැන්ටිස දශමාංශය. එහෙනම් අපි ලිව්වා අපේ අවසාන උත්තරය. අපි දැන් බලමු කොහොමද IEEE සිංගල් ප්‍රිසිෂන් නම්බර් එකක් දශමයේ සංඛ්‍යාවට පත් කරන්න කියලා. මේ සංඛ්‍යාව ලියලා තිනවා. මේ සංඛ්‍යාව නිවැරදිව ලියා ගන්න අවශ්‍යයි. මොකද එක ඉලක්කමක් කර එහා මෙහා වුණොත් අපිට ලැබෙන උත්තරේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අපි මේක ලියද්දි ඉතා පරිස්සමෙන් ලියන්න ඕනේ. පොඩ්ඩක් කර එහා මෙහා වුණොත් අපේ උත්තරේ වර්ධින්න පුළුවන්. ඔන්න අපි මුලින්ම පියවර ලකුණ හොයා ගන්නවා. ඝාතය හොයා ගන්නවා. දශමාංශය හොයා ගන්නවා. එහෙනම් අපිට ලකුණු ගන්න පුළුවන්. මේ තියෙන ඝාතය පළවෙනි ඉලක්කම පළවෙනි බිටුව ඊළඟ බිටු 8ක් ගන්නවා එක්ස්පෝනන්ට් එකට ඝාතය වශයෙන් බිටු 23ක් ගන්නවා අපේ මැන්ටිස් එක වශයෙන්. එතන අපි හරවනවා ලකුණු බිටු 1 නිසා මේක ඍණ සංඛ්‍යාවක්. ඒකයි මතක තියාගන්න ඍණ සංඛ්‍යාවක්. අපි ගණනය කරනවා මුලින්ම සැබෑ ඝාතය. ඔන්න අපේ ඝාතය වශයෙන් මේක ආවේ එක්ස්පෝනන්ට් එක. අපි හරවගත්තා මේක ද්විමේ පාදයට, දශමේ පාදයට, 10 පාදයට. එන අගතයක් 127 නිසා මේක 127ක් අඩු කරනවා. අපි හදාගත්ත එක්ස්පොනන්ට් එක 127 අඩු කරනවා. එහෙනම් අපිට එන්නේ මේ වගේ අගයක්. එහෙනම් බලය 2 4වෙනි බලය. එහෙනම් අපේ එක්ස්පොනන්ට් එක ඝාතය වෙන්නේ 4යි. එහෙනම් අපි දැන් සැබෑ අගය හොයා ගන්නවා. නේ? මෙන්න අපේ මැන්ටිස් එක. ඔය දන්නවා මේක අපි ලියවෙන්නේ 1.f කියලා. මොකද අපි විද්‍යාත්මක අංකයට හැරෙවුවා මේකනේ 1.f අපි එක තැම්පත් කරේ නැහැ. එක මේකේ නැහැ. නමුත් අපි දන්නවා මෙතන එක තියෙනවා කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ? මෙතන ටිකක් එකතු කරගන්නවා. එහෙනම් අපේ මේ මැන්ටිස් එකේ දශමාංශය අපිට එන්නේ 1.f කියන ආකෘති නිසා අපි මේ එක එකතු කරලා අපි f කැල තමයි අපේ ළඟ තියෙන්නේ. අපි f කැල ලියා ගන්නවා. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. මොකද එක කියන එක අපි තැම්පත් කරේ නැහැ. නමුත් මේ සංඛ්‍යාව තුළ එක තියෙනවා. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද එක තැම්පත් කරේ නැහැ. පරගණ ඉඩ සේව් කරගන්න. ඒ නිසා අපි මේකේ විශේෂ වාසියක් ගන්නවා. ඔන්න අපි දැන් හරවගත්තේ නම් සැබෑගේ මේක. එහෙනම් අපිට ආයේ බලය දෙකේ හැම මොකද ගන්නේ? දශම තිත අපි තල්ලු කරනවා. මේකේ හතරවෙනි බලය ධනාගයක් නිසා අපි මොකද කරන්නේ? දශම තිත දකුණු පැත්තට තල්ලු කරනවා. එහෙනම් අපි දශම ස්ථානය දකුණු පැත්තට 4ක් කරනවා. ඔන්න අපිට අගය ආවා. එහෙනම් අපි දැන් දන්නවා මේකේ අගය මොකක්ද කියලා. එහෙනම් අපිට දැන් පුළුවන් මේ අගය හරවන්න 10 පාදයට. තේනවනේ? හොඳයි. අපි තව උදාහරණයක් ගමු. පළවෙනි පියවර. අපි හොයාගන්න ඕනේ ලකුණයි ඝාතයයි දශමාංශයයි. sin එකයි එක්ස්පොනන්ට් එකයි මැන්ටිස් එකයි. පුළුවන් මාක් කරන්න. ඔන්න මාක් කරගත්තා. ලකුණ බිඳුවයි. මේ කියන ධන සංඛ්‍යාව. මෙන්න අපේ එක්ස්පොනන්ට් එක. මෙන්න අපේ මැන්ටිස් එක. අපි ගණන් හදනවා. ලකුණු පිටුව බිඳුව නිසා මේක ධන සංඛ්‍යාවක්. ගණන් හදනවා අපි. මෙන්න අපේ සැබෑ ඝාතය හොයාගන්න. මේක තමයි අපිට දෙන ඝාතයේ එක්ස්පොනන්ට් එකේ. අපි ගණිත කර්ම හදුවාම 125යි. එහෙනම් මේක අඩු කරාම 127න් අපිට ඍණ 2යි. එහෙනම් අපේ එක්ස්පොනන්ට් එක ඍණ 2යි. හොඳට මතක තියෙන්න ඕනේ. සැබෑගේ හොයාගන්නවා. මෙන්න අපේ මැන්ටිස් එක අපි ලියනවා. එහෙනම් ඉන්නේ මොකද? 1.0 බිඳුව වශයෙන් අපි ලියුවා අපේ අගය නේද? එහෙනම් අපි දැන් මේක දශම විදිහට හදාගන්න අපිට අවශ්‍ය විදිහට ඍණ 2යි. එතන කියන්නේ මොකද්ද? දශම යන්න ඕනේ. වම් පැත්තට යන්න ඕනේ. වම් පැත්තට තල්ලු කරනවා. වම් පැත්තේ අපේ අගය වෙන්නේ මෙන්න මේ විදිහට. අපි දැන් මේක හරවනවා දශමයේ සංඛ්‍යාව බවට. පුළුවන් නේද?
හොඳයි. අයි පුංචි අභ්‍යාසයක් දෙනවා. ඉතින් මේ අභ්‍යාසයේ මගේ පන්තියේ සියලුම සිසුන් මේ අභ්‍යාසය කරලා මගේ ඊමේල් ඇඩ්‍රස් එකට තමන්ගේ නමයි ශ්‍රේණියයි තමන් ඉගෙන ගන්න ආයතන නමයි දාලා එවන්න. අනිත් සිසුන්ට පුළුවන් මේකට උත්තර ලියලා තමන්ගේ උත්තර ටික මගේ ඊමේල් ඇඩ්‍රස් එකට ගන්න. උතර මම ඒ ටික බලලා තමන්ට ඒකට අවශ්‍ය කරන ෆීඩ්බැක් එක ලබා දෙන්න. ඒ වගේ පුළුවන්. ඒ වගේම තමන්ට පුළුවන් මගේ Google Classroom එකට සම්බන්ධ වෙන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එකට තමන්ගේ නමයි පාසලයි ඉගෙන ගන්න ශ්‍රේණියයි වලා. ඒ නිසා එතනින් අපිට පුළුවන් මේ ගැන කරන්න. ඉතින් මේ ටික සටහන් කරන් තමන් බලන්න මේ අභ්‍යාසෙට උත්තර නිවැරදිව කරන්න. සංඛ්‍යා සටහන් කරද්දී නිවැරදිව සටහන් කරන්න. බිංදුවක් කර එකක් කර එහා මෙහා වුණොත් උත්තරේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් අපි මෙතනින් ඉගෙනගත දේ ගැන පොඩ්ඩක් අපි විමසා බලමු. පරිගණකයේ සංඛ්‍යා තැන්පත් කරන්නේ මේ ඉපිලන ලක්ෂ්‍ය සංඛ්‍යා කියන නම පාවිච්චි කරලා. ඉපිලන ලක්ෂණ සංඛ්‍යාව නිරූපණය කරන්නේ m වැඩි කිරීම r e කියන ආකෘතිය පාවිච්චි කරලා. ඒ වගේම ද්විමේය සංඛ්‍යාවලදී මේ පාදය අපිට r එක අපිට අතරින්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ ඒක නියතාර්ථ සංඛ්‍යා ක්‍රමය. එහෙම නැත්නම් සිංගල් ප්‍රිසිෂන් ක්‍රමය. ඒකෙදි වෙන්නේ මොකද්ද? ලකුණ සඳහා එක බිටුවකුත් එක්ස්පොනන්ට් එක. ඝාතය සඳහා බිටු 8කුත් දශමාංශය. මැන්ටි සඳහා බිටු 23කුත් අපි පාවිච්චි කර ගන්නවා. අපි මෙහෙම තමයි සංඛ්‍යා පරිගණකේ තැන්පත් කරන්නේ. ඉතින් මෙතනින් අපේ 7 වෙනි කොටස ඉවර වෙනවා. ඉතින් මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න නැති කියලා. ඒ නිසා මම ඔයගොල්ලන්ගේ කරුණා ඉල්ලා සිටිනවා. කරුණාකරලා මගේ channel එකට subscribe කරන්න. ඉතින් මේ channel එකට subscribe කරන්න. මේ පාඩම මේ වීඩියෝ එක තමගේ යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම මේකට like එකක් දාන්න. subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. ඉතින් Tamanට පුළුවන් මේ email එකට තමන්ගේ නම, පාසල සහ ශ්‍රේණිය සටහන් කරලා එවලා මගේ Google Class එකට නොමිලේම සම්බන්ධ වෙන්න. ඉතින් මේක Tamanට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. සටහන් වගේ දේවල්, quiz වගේ දේවල්, අභ්‍යාස වගේ දේවල්, තරුණ මේ ගොඩක් දේවල් Google Classroom එකේ තියෙනවා. ඒ නිසා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මගේ Google Class එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම නැවත මතක් කරනවා මේ channel එකට subscribe කරන්න. මේ channel එක තමගේ යාළුවොත් එක්ක share කරගන්න. මේකට like එකක් දාන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.